ආදරණීය අම්මේ තාත්තේ නංගි මල්ලි අපි දන්නවා මේ වකවානුවේ අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වීම ඉතාම ගැටලුකාරී බව. ඔබගේ දරුවා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය ධාරාවෙන් නිසගයේ සාමර්ථ්‍ය ලබා ගන්න අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු මොනවාද? දන්නවාද? මම Easy Way of Learning ආයතනත් සමග පර්යේෂණශීලීව සහ ගවේෂණාත්මක පසුගිය වර්ෂ 10 තුලදී ප්‍රශ්න මත ව්‍යුහ සකස්ම පිළිබඳ සිදු කරන ලද අධ්‍යයනයේ එකම ප්‍රශ්නේ නැවත නැවත ඇසීමේ අවස්ථාත් එකම පාඩම් වලින් එකම ප්‍රශ්න මතේ විවිධ තැන්වලදී මෙම පාඩමෙම නැත ප්‍රශ්න ඇසීමේ අවස්ථාව මේ වැඩසටහනේ MG සර්ට ශක්තියක් වෙන්න අපිත් එන්නවා MG සර් එක්ක ඔයාලව ගොඩ. දැන් මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට Easy Way of Learning ආයතනයත් එක්ක එකතු වෙලා ඔයාලගේ MG සර් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔයාලව ගොඩ දාන්න විශේෂ වැඩසටහනක් සැලසුම් කරලා තියෙනවා. ඒ සාමර්ථ්‍යයක් සඳහාම සැකසුණු විශිෂ්ටයන්ගේ ඔන්ලයින් රිවිෂන් ක්ලාස් එක සඳහා අපගේ පූර්ණ සහාය අපි MG සර්ට ලබා දෙනවා. මේ දෙසැම්බර් 15 වන දින සිට රාත්‍රී 8 සිට පුරා පැය 2ක් දිනපතා මෙම වැඩසටහන අපොස සාමාන්‍ය පෙළ විභාගය දක්වා සම්පූර්ණයෙන්ම නොමිලේ පැවැත්වීමට අප සූදානම්. ඔයාලට වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් ඔයාලා මොකක්ද කරන්න ඕන? කොමර්ස් ස්පේස් ඔයාලගේ නම සහ ඔයාලා විභාගයට මුහුණ දෙන වර්ෂය සඳහන් කරලා අපිට WhatsApp කරන්න 071 39 30 751. රාජ්‍ය දෙපාර්තමේන්තුවක් යනු කුමක්ද? රාජ්‍ය දෙපාර්තමේන්තුවක් යනු කුමක්ද? රාජ්‍ය දෙපාර්තමේන්තුවක් යනු තමයි රාජ්‍ය දෙපාර්තමේන්තුවක් කියන්නේ මුළුමනින්ම රජයේ සතු අමාත්‍යාංශයක් යටතේ පාලනය වන මුළුමනින්ම රජයේ සතු ව්‍යාපාර සංවිධාන තමයි රාජ්‍ය දෙපාර්තමේන්තුවක් කියලා අපි හඳුන්වන්නේ. රාජ්‍ය අමාත්‍යාංශයක් යටතේ පාලනය වන මුළුමනින්ම රජයේ සතු ව්‍යාපාර සංවිධානය තමයි රාජ්‍ය දෙපාර්තමේන්තුව. රාජ්‍ය අමාත්‍යාංශයක් යටතේ පාලනය වන රජයේ සතු සම්පූර්ණ රජයේ සතු ඊට පස්සේ ඔයාලා ගන්න රාජ්‍ය දෙපාර්තමේන්තුවක් යනු රාජ්‍ය අමාත්‍යාංශයක් යටතේ පාලනය වන සම්පූර්ණ අයිතිය රජයේ සතු ව්‍යාපාර සංවිධානය වර්ගයේ ව්‍යාපාර සංවිධානය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හරි මේ රාජ්‍ය දෙපාර්තමේන්තු පාලනය කරන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියා. රජය මගින් පත් කරන දෙපාර්තමේන්තු ප්‍රධානියා තමයි මේ රාජ්‍ය දෙපාර්තමේන්තු පවත්වාගෙන යන්නේ. එතකොට මේ රාජ්‍ය දෙපාර්තමේන්තු වලින් මොනවද ළමයි කරන්නේ? රාජ්‍ය දෙපාර්තමේන්තු වලින් කරන්නේ ජනතාවට අවශ්‍ය සේවා පවත්වාගෙන යාම. ජනතාවට අවශ්‍ය විවිධ සේවා පවත්වාගෙන යාම. විවිධ සේවා අපි උදාහරණයක් ගමු. අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඔයාලගේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව තමයි ඔයාලට අධ්‍යාපන සේවා පවත්වාගෙන යන්නේ. ඊට පස්සේ තැපැල් දෙපාර්තමේන්තුව
තැපැල් දෙපාර්තමේන්තුවෙන් කරන ළමයි තැපැල් සේවය පවත්වාගෙන යනවා. රාජ්‍ය තැපැල් සේවය පවත්වාගෙන යනවා. ඊළඟට දුම්රිය දෙපාර්තමේන්තුව හරි තැපැල් දුම්රිය දෙපාර්තමේන්තුව මේ දෙපාර්තමේන්තුව වලින් කරන්න ළමයි අවශ්‍ය විවිධ සේවා පවත්වාගෙන යන එක තමයි. තව එකක් තමයි පුද්ගලයන් ක්‍රියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව. ක්‍රියාපදිංචි කිරීමේ පුද්ගලයන් ක්‍රියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් කරන්නේ පුද්ගලයන්ගේ අනන්‍යතාවය. කියන්නේ හැඳුනුම්පත් ක්‍රියාපදිංචි කරන හැම පුද්ගලයෙක්ම එයාගේ නමින් හැඳුනුම්පත් ක්‍රියාපදිංචි කරනවා. හරි ඔයාලා නෝට් එකක් දාගන්න. රාජ්‍ය දෙපාර්තමේන්තුවල ලක්ෂණ මොනවද? ලක්ෂණ රාජ්‍ය දෙපාර්තමේන්තුවල ලක්ෂණ අයිතිය හා පාලනය සම්පූර්ණයෙන්ම රජය සතුයි. පළවෙනි ලක්ෂණය තමයි ළමයි රාජ්‍ය දෙපාර්තමේන්තුවල අයිතිය සම්පූර්ණයෙන්ම රජය සතුයි. පූර්ණ අයිතිය රජය සතුයි. එතකොට දෙපාර්තමේන්තු ප්‍රධානියා මම ඔයාලට කිව්වා රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රධානියා ඉන්නවා. ප්‍රධානියාගේ ඍජු පාලනයට අදාළ අයිතිය හා පාලනය රජය සතුයි. ප්‍රධානියාගේ ඍජු පාලනයට අදාළ ඒ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අනිවාර්යෙන් රජය මගින් පත් කරන පුද්ගලයෙක්. ඊළඟ විශේෂ ලක්ෂණය තමයි රාජ්‍ය දෙපාර්තමේන්තුවලට නායක පුද්ගලභාවය නොමැති වීම. නායක පුද්ගලභාවය නැත. එතකොට කොහොමද? රාජ්‍ය දෙපාර්තමේන්තුවක නායක පුද්ගලභාවය නැහැ. හැබැයි නෛතික නීති රීති කටයුතු වලට මේ රාජ්‍ය දෙපාර්තමේන්තුවක ප්‍රධානියා ඉන්නවනේ. ප්‍රධානියාගේ නිලනාමය තමයි නීති ඉදිරියේ පෙනී ඉන්නේ නෛතික කටයුතු වලදී. රාජ්‍ය දෙපාර්තමේන්තු වල නීති ඉදිරියේ පෙනී ඉන්නේ මෙන්න මේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධානී තමයි නෛතික පුද්ගලභාවයක් නැති දෙපාර්තමේන්තු වල ප්‍රධානියා. දෙපාර්තමේන්තු ප්‍රධානියා තමයි නෛතික කටයුතු වලදී පෙනී ඉන්නේ. අඛණ්ඩ පැවැත්ම
පැවැත්ම රජයේ ඒ වගේ විශේෂ ලක්ෂණ තමයි පැවැත්ම රජයේ අභිමතය මත රඳා පවතින. කියන්නේ රජයට හිතනොත් මේ දෙපාර්තමේන්තුව වහල් දානවා. මේ දෙපාර්තමේන්තුව අවසන් කරන්න ඕනේ කියලා. එතකොට රජය මේ දෙපාර්තමේන්තුව ඉවත් කරන්න පුළුවන්. එතකොට රාජ්‍ය දෙපාර්තමේන්තුවක පැවැත්ම තීරණය වන්නේ රජයේ අභිමතය මත. රජයට ඕන නම් මේ දෙපාර්තමේන්තුව පවත්වාගෙන ගියා. එහෙම නැත්නම් ඒක පවත්වාගෙන යන්නේ නැතුව නවත්තනවා. ඒ වගේ පැවැත්ම රජයේ අභිමතය මත රඳා පවතිනවා. ඊට පස්සේ රාජ්‍ය දෙපාර්තමේන්තුවල අරමුදල් සම්පාදනය කරන්නේ රජය මගින්. එතකොට රාජ්‍ය දෙපාර්තමේන්තුවකට අරමුදල් සම්පාදනය කරන්නේ රජය මගින්. එතකොට බලපෑම් රජය අයවැය මගින් රාජ්‍ය දෙපාර්තමේන්තුවලට මුදලක් වෙන් කරනවා. රාජ්‍ය දෙපාර්තමේන්තුවලට රජයේ අයවැය මගින් ප්‍රතිපාදන සම්පාදනය කරනවා. අරමුදල් ප්‍රතිපාදනය විදිහට මේ අයවැය ප්‍රතිපාදන සම්පාදනය කරනවා. උදාහරණයක් විදිහට ගත්තොත් තමයි රජයේ අරමුදල් ප්‍රතිපාදනය කරනවා අධ්‍යාපන කටයුතු වලට. එක අවුරුද්දකට අරමුදල් ප්‍රතිපාදනය කරනවා. මේ අවුරුද්දට අපි මෙච්චර අරමුදල් වෙන් කරනවා අධ්‍යාපනය වෙනුවෙන්. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අපි මෙච්චර වෙන් කරනවා. ඒ වගේ දෙපාර්තමේන්තුව වලට අරමුදල් සම්පාදනය කරන්නේ ප්‍රතිපාදන වෙන් කරන්නේ රජය මගින්. පළවෙනි මාසයේ විදිහට අපිට ගන්න පුළුවන් රාජ්‍ය දෙපාර්තමේන්තුවකින් පවත්වාගෙන යන්නේ විවිධ සේවා. අත්‍යවශ්‍ය සේවා, ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම. රාජ්‍ය දෙපාර්තමේන්තුව තමයි ජනතාවට අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්නේ. එතකොට රාජ්‍ය දෙපාර්තමේන්තුව තමයි අධ්‍යාපනය, ඒ වගේම තැපැල්, ඒ වගේම දුම්රිය, පුද්ගලික ක්‍රියාපදිංචි කිරීමේ ඒ වගේ කටයුතු, ඒ වගේ සේවා පවත්වාගෙන යන්නේ. තැපැල් දෙපාර්තමේන්තුව තැපැල් සේවා, ඒ වගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපන කටයුතු, ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුව තැපැල් සේවා, දුම්රිය දෙපාර්තමේන්තුව දුම්රිය සේවා පවත්වාගෙන යනවා. ඒ වගේ දුම්රිය ගමනාගමන සේවා පවත්වාගෙන යනවා. ඒ වගේ ජනතාවට අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුව. ඒක තමයි පළවෙනි මාසය. ඊළඟට තමයි විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය දිගුකාලීන සංවර්ධනයට හේතු වන කටයුතු සඳහා මැදිහත් වෙනවා. විශාල ප්‍රාග්ධන අවශ්‍ය දිගුකාලීන සංවර්ධනයට අවශ්‍ය සේවා හේතු වන කටයුතු අවශ්‍ය කටයුතු ගැන
කටයුතු සඳහා මැදිහත් වෙනවා. දීර්ඝ කාල සංවර්ධනයට අවශ්‍ය කටයුතු සඳහා හේතුන් කටයුතු සඳහා මැදිහත් වෙනවා. දීර්ඝකාලීන සංවර්ධනයට හේතු වන කටයුතු සඳහා මැදිහත් වෙනවා කියන්නේ රටක අධ්‍යාපනයට මැදිහත් වෙනවා කියන්නේ එතකොට රටේ දීර්ඝකාලීන සංවර්ධනයට ඒක ලොකු පිටුවහලක් වෙනවා. ඒ වගේ තමයි රාජ්‍ය දෙපාර්තමේන්තු මගින් විශාල කර්තව්‍යයක් කරනවා අධ්‍යාපනය පවත්වාගෙන යන්න. එතකොට ඒක රටේ දීර්ඝකාලීන සංවර්ධනයට හේතුවක් වෙනවා. එතකොට විශාල ප්‍රාර්ථනයක් අවශ්‍ය දීර්ඝකාලීන සංවර්ධනයට හේතු වන කටයුතු සඳහා රජය මැදිහත් වෙනවා. මේ රාජ්‍ය දෙපාර්තමේන්තු සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තු මැදිහත් වෙනවා. අධ්‍යාපනය දීර්ඝකාලීන සංවර්ධනයට හේතු වන දෙයක්. ඒ වගේම තමයි රාජ්‍ය දෙපාර්තමේන්තු වල විශාල සේවක සංඛ්‍යාවක් සේවයේ නියුක්ත වෙනවා. විශාල සේවක සංඛ්‍යාවක් රැකියා නියුක්තිය විශාල සේවක සංඛ්‍යාවකට රැකියා නියුක්තිය සැලසෙනවා. විශාල සේවක සංඛ්‍යාවකට රැකියා නියුක්තිය සැලසෙනවා රාජ්‍ය දෙපාර්තමේන්තු. ඒ කියන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුව යටතේ විශාල සේවක සංඛ්‍යාවක් වැඩ කරනවා. හිතන්න අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ කොච්චර ගුරුවරු සේවයේ නියුක්ත වෙනවද? ඒ වගේ තැපැල් දෙපාර්තමේන්තුව, එහෙම ගත්තාම දුම්රිය දෙපාර්තමේන්තුව, ඒ වගේ දෙපාර්තමේන්තු වල විශාල සේවක සංඛ්‍යාවක් සේවයේ නියුක්ති වෙනවා. එතකොට විශාල රැකියා නියුක්තිය සැලසෙනවා ආර්ථිකයට. ඊට පස්සේ අපිට තව එකක් තමයි ජනතාවගේ සුබ සිද්ධිය අනුමත කරලා තමයි මේවා පවත්වාගෙන යන්නේ. සුබ සිද්ධිය. ඊළඟට තමයි ජනතාවගේ සුබ සිද්ධිය සඳහා අවශ්‍ය සේවා පවත්වාගෙන යන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවා කිසිවක් ලාභ බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. කියන්නේ නොමිලේ තමයි අධ්‍යාපනය වගේ දේවල් නොමිලේ තමයි පවත්වාගෙන යන්නේ. ඒකත් අපිට ලොකු වාසියක්. නොමිලේ පවත්වාගෙන යන ලාභ අරමුණු කර නොගෙන ජනතාවගේ සුබ සිද්ධිය සඳහා අවශ්‍ය සේවා ලාභ අරමුණු කර නොගෙන පවත්වාගෙන යාම. එතකොට අපි බලමු රාජ්‍ය දෙපාර්තමේන්තුව වල අවාසි මොනවද කියලා. එතකොට විශාල සේවක සංඛ්‍යාවක රැකියා නියුක්තිය සැලසෙනවා වගේම තමයි අතිරික්ත සේවක සංඛ්‍යාවක් ඉන්න එක ප්‍රශ්නයක්. අතිරික්ත සේවක සංඛ්‍යාවක් හා ඒ වගේම මේ විශාල සේවක සංඛ්‍යාවක රැකියා නියුක්තිය සැලසෙනවා වගේම අතිරික්ත සේවක සංඛ්‍යාවක් ඉන්නවා ශ්‍රම පිරිවැය වැඩි වෙනවා. සමහර විට අවශ්‍ය ප්‍රමාණයට වඩා සේවක සංඛ්‍යාවක් ඉන්න පුළුවන් රාජ්‍ය දෙපාර්තමේන්තු වල. ඒ වගේම ඒ සේවක සංඛ්‍යාවට රැටුම් ගෙවන්න ලොකු ශ්‍රම පිරිවැයක් යනවා. ශ්‍රම පිරිවැය අධික වීම අපිට අවාසියක් විදිහට ගන්න පුළුවන්. ඊළඟ අවාසිය තමයි රජයේ නීතිමය රෙගුලාසි වලට රාජ්‍ය දෙපාර්තමේන්තුව යටත් වෙනවා.
ස්වාධීනත්වය නැහැ. ස්වාධීනව තීරණ ගැනීමට හැකියාවක් නැහැ. නොහැකි වීම. තවත් අවශ්‍යක තමයි ස්වාධීනව තීරණ ගැනීමට නොහැකි වීම. එතකොට ස්වාධීනව තීරණ ගැනීමට නොහැකි වීම කියන්නේ විවිධ රජයේ මූල්‍ය රෙගුලාසි එහෙම නැත්නම් චක්‍රලේඛ පාසල් වලට වගේ එන චක්‍රලේඛ වලින් විවිධ තීරණ ගන්න අමාරු. ඒ කියන්නේ එහි ප්‍රධානීන්ට තීරණ ගන්න අමාරුයි. ඒ මොකද රජය නිකුත් කරන චක්‍රලේඛ තියෙනවා, නීතිමය රෙගුලාසි තියෙනවා. ඒවට යටත් වෙන්න ඕන නිසා නීති රෙගුලාසි, නීතිමය රෙගුලාසි, චක්‍රලේඛ, මේව නිසා ස්වාධීනව තීරණය ගන්න බැහැ ප්‍රධානියාට. දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට ස්වාධීනව තීරණ ගන්න බැහැ. ඔයාලා මේක නෝට් එකක් දාගන්න රාජ්‍ය දෙපාර්තමේන්තු වල වාසි අවාසි. ප්‍රශ්න අංක 11 ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? එකොළොස්වෙනි ප්‍රශ්න වෙනස් කරගන්න ළමයි. ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා අපි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පෙර සැලකිලිමත් විය යුතු කරුණු කලින් කතා කරා. එතකොට ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීමේදී මොනවද අපි සැලකිලිමත් වෙන්න ඕන? පළවෙනි එක තමයි ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරගන්න ව්‍යාපාර සංවිධාන ක්‍රමවල වගකීමේ ස්වභාවය. අපි බලනවා අපි තෝරගන්න ව්‍යාපාර සංවිධානයේ වගකීම් සීමිතද අසීමිතද කියලා. ඒක තමයි ව්‍යාපාරයේ පැවැත්ම. අපලනවා ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් තියනවද කියලා. අඛණ්ඩ පැවැත්මක් තියනවද නැද්ද කියලා. ඊළඟට නෛතිකමය පුද්ගලභාවය තියෙන්න බලන්න. නෛතික පුද්ගලභාවය අපි මේවා ගැන කතා කරන්නේ. ඊපස්සේ ප්‍රාග්ධනය රැස් කර ගැනීමට හැකියාව. ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරා ගැනීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද? පළවෙනි එක තමයි ව්‍යාපාරයට වගකීමේ ස්වභාවය. ව්‍යාපාරයේ වගකීමේ ස්වභාවය අසීමිතද සීමිතද අසීමිතද ඊළඟට ව්‍යාපාරයේ පැවැත්ම අපි බලනවා. ව්‍යාපාරයට අඛණ්ඩ පැවැත්මක් තියෙයිද නැද්ද? ඊළඟට නෛතික පුද්ගලභාවය. නීති ඉදිරියේ වෙනත් පුද්ගලයෙක් විදිහට පිළිගැනීමක් තියනවාද? අපේ ව්‍යාපාරයට නෛතික පුද්ගලභාවය තියෙයිද එහෙම නැත්නම් නැද්ද? ඊළඟට අපි බලනවා ප්‍රාග්ධනය රැස් කර ගැනීමට ඇති හැකියාව. ප්‍රාග්ධනය රැස් කර ගැනීමට අපිට මොනවද තියෙන මාර්ග? එතකොට අපි මේ හතර ගැන ව්‍යාපාර සංවිධාන ක්‍රමයක් තෝරාගැනීමේදී සැලකිලිමත් වෙනවා. විවිධ ව්‍යාපාර සංවිධාන වර්ග තියෙනවා. ඒව තෝරාගැනීමේදී අපි මේව තමයි සලකලා බලන කරුණු. ප්‍රමාණය රඳාපවතින ප්‍රමාණය තීරණය රඳාපවතින
මේක කොච්චර ප්‍රාග්ධනයක් යොදලාද කොච්චර දේපල පිළියෙත ඒ වගේ යොදලාද අපි පවත්වන්නේ ආරම්භ කරන්නේ කියලා අපි ව්‍යාපාරයක් ආරම්භ කරද්දී ව්‍යාපාරයේ පරිමාණය තීරණය අපි කොච්චර ප්‍රාග්ධනයක් යොදනවද කොච්චර උපකරණ යොදනවද යන්ත්‍ර සූත්‍ර කොච්චර ප්‍රමාණයක් යොදනවද ඒව අදාපවතින විවිධ සාධක තියෙනවා අපි බලමු මොනවද ඒ කියලා පළවෙනි එක තමයි අයිතිකරුගේ මූලික ශක්තිය හා පළපුරුද්ද අයිතිකරුගේ මූලික ශක්තිය පළපුරුද්ද සෙල්ලම අයිතිකරුට කොච්චර සල්ලි තියෙනවද කොපමණ මුදලක් මේ ව්‍යාපාරයට දෙන්න පුළුවන්ද කොපමණ ප්‍රමාණයක් ආයෝජනය කරන්න පුළුවන්ද අයිතිකරුට ව්‍යාපාරය පවත්වාගෙන යාමේ පළපුරුද්දක් තියෙනවා අපි ඒක සැලකිලිමත් වෙනවා නදාපවතින සාධකයක් තමයි ව්‍යාපාරයේ ප්‍රධානය එතකොට ඊළඟට විවිධ සබඳතා තියෙනවා විවිධ සබඳතා පැවතී විවිධ සබඳතා ශක්තිය මොකක්ද මේ විවිධ සබඳතා ශක්තිය කියන්නේ එතකොට අපිට විවිධ සබඳතා තියෙනවා එතකොට රජයත් එක්ක මොන වගේ සම්බන්ධතාවයක්ද තියෙන්නේ අපිට එතකොට ඒ වගේම තමයි අපි බැංකු වලින් ණය ගන්න පුළුවන් හැකියාව අපිට තියෙනවා. එතකොට තව එකක් සැපයුම් කරුවෝ. දැන් අපි ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අපිට විශේෂ අමුද්‍රව්‍ය වලින් අපේ ව්‍යාපාරය පවත්වාගෙන යන්න. එතකොට ඒ අමුද්‍රව්‍ය සපයන්නේ එක්කෙනෙක් නම් එහෙම නැත්නම් කීප දෙනෙක් නම් එයාලගෙන් සබඳතාවයක් අපිට තියෙනවා. එයාලත් එක්ක සබඳතාවයක් තියෙනවා අපිට එයාලගෙන් අමුද්‍රව්‍ය අවශ්‍ය භාණ්ඩ සේවා මොනවා සේවාවක් ගන්නවා නම් ඒව ලබා ගන්න අපිට සබඳතාවයක් තියෙන්න ඕනේ. සපයුම් කරුවන් එක්ක. අනිත් එක තමයි ගනුදෙනු කරුවෝ. අපි ව්‍යාපාරය ආරම්භ කරන්නේ අනිකුත් ව්‍යාපාරවලට භාණ්ඩයක් සේවාවක් හරි අනිකුත් ව්‍යාපාරවලට සපයන්න නම් එතකොට අපි ඒ ගනුදෙනු කරුවන් දැනගන්න මේ ගනුදෙනු කරුවන් ගැන සම්බන්ධතාවයක් තියෙනවනේ ගනුදෙනු කරුවන් ඒව තමයි විවිධ සබඳතා ශක්තිය කියලා අපි හඳුන්වන්නේ. එතකොට අපි බලනවා ව්‍යාපාරයේ නිපදවන භාණ්ඩ හා සේවා වල ස්වභාවය. ව්‍යාපාර නිපදවන සේවාවේ ස්වභාවය ඉතින් තුන්වෙනි එක විදිහට ගන්න පුළුවන් ව්‍යාපාරයේ නිපදවන භාණ්ඩය හෝ සේවාවේ ස්වභාවය. ඒ කියන්නේ අපි නිෂ්පාදනය කරන භාණ්ඩයක්ද එහෙම නැත්නම් සේවාවක්ද? ඒක මොන වගේ භාණ්ඩයක්ද? මොන වගේ සේවාවක්ද? එතකොට ඒකට අපි කොච්චර ආයෝජනය කරන්න ඕනද? කොච්චර යන්ත්‍ර සූත්‍ර ඕනද? කොච්චර ඉගෙනුම සපයන්න කොච්චර දේවල් ඕනද? ඒ වගේ දේවල් මොන වගේ අමුද්‍රව්‍ය ඕනද? ඒ වගේ දේවල් අපි සලකලා බලනවා මේ ව්‍යාපාරයක ප්‍රමාණය තීරණය කරනකොට. ඊළඟ එක අපිට තියෙන වෙළඳපොළ කොටස. ඒ වගේම අපිට තියෙන වෙළඳපොළ කොටස ගැන සැලකිලිමත් වෙනවා. අපේ අරමුණු කරන්නේ මොන වයස් කාණ්ඩයේද එහෙම නැත්නම් මොන භූගෝලීය මට්ටමේ මොන ප්‍රදේශයකද අපි ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ. ඒ වගේ අපි ව්‍යාපාර භාණ්ඩ නිෂ්පාදනය කරන්නේ කාමරෙන්ද කවුරුද අරමුණු කරන්නේ අපේ ගනුදෙනු කරුවෝ කවුද? ඒක තමයි වෙළඳපොළ කොටස ගැනත් අපි සැලකිලිමත් වෙනවා. එතකොට අපි 12 වෙනි ප්‍රශ්නේ. අපි කතා කරේ 12 වෙනි ප්‍රශ්නේ.
යාරෙන් තම උපාධිය හැදෑරූ තිසර පෙරේරා තම රුපියල් ලක්ෂ 20ක මුදල හා තම මිතුරා වූ හසනන්දගෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් ණයට ගනිමින් 2021 5 දින පෙරේරා කන්ස්ට්‍රක්ෂන්ස් නමින් ව්‍යාපාරයක් ආරම්භ කළේය. තිසර පෙරේරා ආරම්භ කරනවා පෙරේරා කන්ස්ට්‍රක්ෂන්ස් කියලා ව්‍යාපාරයක් ආරම්භ කරනවා. හරි. එයා රුපියල් 20ක ලක්ෂ 20ක ණයක් ගන්නවා. ගන්නේ ණයක්. හසරංගුගේ. හරි. එතකොට අපි අහනවා ඉහත සිද්ධියේ පෙරේරා කන්ස්ට්‍රක්ෂන්ස් ආරම්භ ව්‍යාපාර සංවිධානය කුමක්ද? අයනවා පෙරේරා කන්ස්ට්‍රක්ෂන් ආරම්භ ව්‍යාපාර සංවිධානය කොහොමද කියලා. එතකොට මේ පෙරේරා කන්ස්ට්‍රක්ෂන් කියන එකයි ඉස්සර පෙරේරා. මේ හසරංගගෙන් ගන්නේ හසරංගගෙන් ලක්ෂ 20ක ගන්නේ ණයක්. එතකොට ණයක් ගන්න එක අයිතිකාරයෙක් වෙන්නේ නැහැ. ව්‍යාපාරයකට ණයක් දුන්නා කියලා ඒක එයා අයිතිකාරයෙක් වෙන්නේ නැහැ. එතකොට අපිට මේ පෙරේරා කන්ස්ට්‍රක්ෂන්ස් කියන එක කේවල සාමි ව්‍යාපාරයක් විදිහට ගන්න පුළුවන්. මොකද අයිතිකාර වෙන්නේ එක් පුද්ගලයෙක්නේ. ඒක කේවල සාමි ව්‍යාපාරයක්. එතකොට ආයන්නේ අහනවා මේ පෙරේරා කන්ස්ට්‍රක්ෂන්ස් කියන ව්‍යාපාරයට ණයක පුද්ගලභාවය හිමිද කියලා. අපි කතා කළා කේවල සාමි ව්‍යාපාරයට ණයක පුද්ගලභාවයක් නැහැ කියලා. මේක තිසර පෙරේරාට අයිති ව්‍යාපාරයක් පෙරේරා කන්ස්ට්‍රක්ෂන්ස්. එතකොට මේකට ණයක පුද්ගලභාවය නැහැ. කේවල සාමි ව්‍යාපාරයට ණයක පුද්ගලභාවය හිමි නොවේ. හරි ඊළඟ එක 13 එකේ අයන්න 13 මොනියක්ම දෙකේ අයන්න ඊළඟ එකේ අහලා තියෙනවා ප්‍රශ්න පසුව හසරංග ඊළඟ ප්‍රශ්නේ අහනවා ඉහළ කැදැල්ල කන්ස්ට්‍රක්ෂන්. හරි. පසුව හසරංග මෙම ව්‍යාපාරයට සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන බව ප්‍රකාශ කළ අතර හසරංග විසින් තිසරට දෙන ලද රුපියල් ලක්ෂ 20ක මුදල තාක්ෂණික ලෙස සලකන්නේ දැනුම් දෙන ලදී. හසරංගගේ මෙම අදහසට තිසරද එකගත්වය පළ කරන ලදී. 2020 දින සිට මෙම ව්‍යාපාරය කැදැල්ල කන්ස්ට්‍රක්ෂන්ස් යන නමින් ඔවුන් විසින් පවත්වාගෙන යන ලදී. එතකොට පසුව මේ හසරංග කියන පුද්ගලයා මේ තිසර පෙරේරාට ලක්ෂ 20ක ණයක් දෙනවා. ඒක පස්සේ යාලා මේ හසරංග පස්සේ දැන දෙන මොනවද ඔයාගේ ව්‍යාපාරේ හවුල්කරුවෙක් වෙන්න කැමතියි කියලා. එතකොට එයා දුන්න ලක්ෂ 20ක කියන ණය මට ආපහු ගෙවන්න එපා. මේ මගේ ඒ ණය ඔයා ප්‍රාර්ථනා
විදිහට සලකන්නේ. ව්‍යාපාරයේ ප්‍රාර්ථනීය විදිහට ඒක අරගෙන මම අවකාශයක් කරගන්නවා. එතකොට ඒකට මේ තිසර පෙරේරාත් කැමති වෙනවා. ඊට පස්සේ 2020 12යි 16 වෙනි දිනේ ඉඳලා මේ පෙරේරා කන්ස්ට්‍රක්ෂන් කියන එක පෙරේරා කන්ස්ට්‍රක්ෂන් කියන ව්‍යාපාරය අවසන් කරලා එයාලා කැදල්ල කන්ස්ට්‍රක්ෂන්ස් කියලා එයාලගේ ව්‍යාපාරය එතනින් එහාට කරගෙන යනවා. එතකොට දැන් මේ කැදල්ල කන්ස්ට්‍රක්ෂන් එතකොට කැදල්ල කන්ස්ට්‍රක්ෂන්ස් කියන එක තිසර පෙරේරාට අයිති. තිසර පෙරේරා. හරි තිසර පෙරේරා තමයි ඉස්සෙල්ලාම අයිති කාර්යාලය කලින් කරගෙන ගිය ව්‍යාපාරය තමයි පස්සේ කැදල්ල කන්ස්ට්‍රක්ෂන්ස් කියලා ආරම්භ කරන්නේ. එතකොට තිසර පෙරේරායි හසරංග. මේ හසරංගයි දෙන්නත් එක්ක කැදල්ල කන්ස්ට්‍රක්ෂන් 2020 ඉඳන් 2020 දෙසැම්බර් මාසෙ ඉඳන් කරගෙන යනවා. එතකොට අපි බලමු එතකොට මේ කැදල්ල කන්ස්ට්‍රක්ෂන්ස් කියන එකට අයිතිකරු දෙන්නෙක් ඉන්නවා. එතකොට ඒක හවුල් ව්‍යාපාරයක් විදිහට අපි ගන්නවා. අයිතිකරු දෙන්නා. එතකොට ඒ දෙන්න එකතු වෙනා මේක පවත්වාගෙන යනවා. එතකොට ඒකට අපි කියන්නේ ඒක හවුල් ව්‍යාපාරයක් කියලා. දෙකේ අයන්නේ තමයි අහන්නේ. කැදල්ල කන්ස්ට්‍රක්ෂන්ස් එතකොට කැදල්ල කන්ස්ට්‍රක්ෂන්ස් හවුල් ව්‍යාපාරයක්. ඊළඟ ප්‍රශ්නේ අහනවා දෙකේ ආරන්නේ කැදල්ල කන්ස්ට්‍රක්ෂන් ව්‍යාපාරයේ නායක පුද්ගලභාවය හිමිත කියලා. හවුල් ව්‍යාපාරයක් නේද? කැදල්ල කන්ස්ට්‍රක්ෂන් වල අයිතිකරු දෙන්නෙක් ඉන්නවා. හසනාගයි තිසර පෙරේරායි. එදින 2020 දෙසැම්බර් 16 ඉඳන් මේ ව්‍යාපාරය කරගෙන යනවා. එතකොට මේක හවුල් ව්‍යාපාරයක් අපි කතා කරා. හවුල් ව්‍යාපාර වලට නායක පුද්ගලභාවය නැද්ද? හවුල් ව්‍යාපාර සඳහා නායක පුද්ගලභාවයක් නැහැ. කැදල්ල කන්ස්ට්‍රක්ෂන්ස් හවුල් ව්‍යාපාරය. තුන. ඊළඟදී පෙරේරා කන්ස්ට්‍රක්ෂන්ස් ආයතන ව්‍යාපාර සංවිධානවල හා කැදල්ල කන්ස්ට්‍රක්ෂන්ස් ආයතන ව්‍යාපාර සංවිධානවල සමානකම් හා අසමානකම් මොනවාද? සමානකම් කියමු. පළවෙනි එක තමයි අඛණ්ඩ පැවැත්ම. මනෝවීම. පෙරේරා කන්ස්ට්‍රක්ෂන්ස් එක කේවල ශ්‍රාමික ව්‍යාපාරයක්, තනිපුද්ගල ව්‍යාපාරයක්. එතකොට කැදල්ල කන්ස්ට්‍රක්ෂන්ස් එක හවුල් ව්‍යාපාරයක්. එතකොට මේ දෙකම පොදු ලක්ෂණයක් තමයි අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. ඊළඟ එක තමයි නායක පුද්ගලභාවයක් නොමැති වීම. අඛණ්ඩ පැවැත්මක් නොමැති
තිබීම නෛතික පුද්ගල භාවයක් නෙමෙයි තිබීම. ඊළඟට තමයි වගකීම අසීමිත වීම. හරි. ඒක අපිට සමානකම් විදිහට ගත්ත හැකි ඒවාගේම අසමානකම්. අසමානකමක් විදිහට අපිට ගන්න පුළුවන් Failure of instructions හිමිකාරීත්වය එක් පුද්ගලයෙක් සතු වීම. හිමිකාරීත්වය එක් පුද්ගලයෙක් සතු වීම. කැදැල්ල කන්ස්ට්‍රක්ෂන් පුද්ගලයන් කීප දෙනෙක් සතු වීම. හරි. පළවෙනි අසමානකම තමයි හිමිකාරීත්වයේ එක් පුද්ගලයෙක් සතු වීම, පුද්ගලයන් කීප දෙනෙක් සතු වීම. ඊළඟට තමයි වගකීම එක් පුද්ගලයෙක් සතු වීම. මේකේ කැදැල්ල කන්ස්ට්‍රක්ෂන් වල වගකීම හවුල්කරුවන් අතර බෙදී යාම. වගකීම හවුල්කරුවන් අතර බෙදී යාම. හරි. අපිට මේකේ සමානකම් අසමානකම් සමානකම් ගත්තා අපි ඊට පස්සේ අසමානකම් මේක තන පුද්ගල ව්‍යාපාරය මේක හවුල් ව්‍යාපාරය. ඒක හිමිකාරීත්වයේ පුද්ගලයෙකු සතුයි තන පුද්ගල ව්‍යාපාරවල. ඒකට කැදැල්ල කන්ස්ට්‍රක්ෂන් හවුල් ව්‍යාපාරය පුද්ගලයන් කීප දෙනෙක් සතු වීම. එතකොට තව ගන්න පුළුවන් ළමයි අපිට ලාභය අයිතිකර තනිව භුක්ති විඳීම. පෙරේරා කන්ස්ට්‍රක්ෂන්. එතකොට කැදැල්ල කන්ස්ට්‍රක්ෂන් එකේ ලාභය හවුල්කරුවන් අතර බෙදී යාම ගන්න පුළුවන්. එතකොට අසමානකම් ඉගෙන ගත්ත සමානකම් ඉගෙන ගත්තා. අපි යන්නේ ඊළඟ ප්‍රශ්නෙට. අද නෝට් එක දාගන්න. මෙතන හිමිකාරීත්වය එක් පුද්ගලයෙක් සතු වීම. වගකීම එක් පුද්ගලයෙක් සතු වීම. අනික පුද්ගලයන් කීප දෙනෙක් සතු වීම. කැදැල්ල කන්ස්ට්‍රක්ෂන් හිමිකාරීත්වය පුද්ගලයන් කීප දෙනෙක් සතු වීම. හිමිකාරීත්වය පුද්ගලයන් කීප දෙනෙක් සතු වීම. අනික තමයි වගකීම හවුල්කරුවන් අතර බෙදී යාම. ඒ වගේම ලාභයක් ගන්න පුළුවන්. ලාභය එක් පුද්ගලයෙක් සතු වීම. ලාභය හවුල්කරුවන් අතර බෙදී යාම. හරි. අපි ඊළඟ ප්‍රශ්නට යනවා. 13 වෙනි ප්‍රශ්න අපි කළේ අපිට දීලා තියෙනවා 14 වෙනි ප්‍රශ්නේ. 14 වෙනි ප්‍රශ්නේ තමයි 14 වෙනි ප්‍රශ්නේ A
ඒකෙන් දීලා තියෙන ඔබ ජීවත් වන ප්‍රදේශයේ ඇති තැපැල් කාර්යාලය අයත් වන්නේ රාජ්‍ය සංස්ථා ව්‍යාපාර සංවිධාන වලටය. ඒක සත්‍යද අසත්‍යද කියලා අහනවා. ළමයි රාජ්‍ය සංස්ථාවලට අයත් වන්නේ නැහැ. මේක තැපැල් දෙපාර්තමේන්තුවට. එහෙනම් සංස්ථාවලට නෙමෙයි රාජ්‍ය දෙපාර්තමේන්තු වලට තමයි අයත් වන්නේ. එතකොට 14A තැපැල් කාර්යාලය අයත් වන්නේ සංස්ථාවලට නෙමෙයි ළමයි දෙපාර්තමේන්තු වලට. එතකොට ඒක අසත්‍යයි. දෙපාර්තමේන්තු රාජ්‍ය දෙපාර්තමේන්තු වලට තමයි අයිති වෙන්නේ. තැපැල් දෙපාර්තමේන්තු වලට. ඊළඟ එක D අක්ෂරයෙන් තියෙනවා සීමා සහිත සමාගමක් ලියාපදිංචි කළ පසු නෛතික පුද්ගලභාවයේ හිමි වේ. අපි කතා කරලා සීමා සහිත සමාගම් ගැන. සීමා සහිත සමාගම් ලියාපදිංචි කරනම තමයි නෛතික පුද්ගලභාවය හිමි වෙනවා. සීමා සහිත සමාගම් වලට නෛතික පුද්ගලභාවය තියෙනවා. එතකොට ප්‍රශ්න නම්බර් B එක සත්‍යයි. සීමා සහිත සමාගම් වලට නෛතික පුද්ගලභාවය තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ ප්‍රශ්නාංක C ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය රාජ්‍ය සංස්ථාවකි. ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය රාජ්‍ය සංස්ථාවකි. මම කිව්වා මණ්ඩලය එහෙම නැත්නම් සංස්ථාව ඒ වගේ පදවලින් සේවා නියුක්ති කාර්යාංශය වගේ හඳුන්වන්නේ. ඒ කියන්නේ නමය අගින් තියෙනවා නම් මණ්ඩලය කාර්යාංශය ඒ වගේ තියෙනවා නම් සංස්ථාව තියෙනවා ඒවා අනිවාර්යයෙන්ම සංස්ථා. එතකොට පෙන්වන්නේ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය රාජ්‍ය සංස්ථාවකි. හරිනේ? ඒක සත්‍යයි. මණ්ඩලය කියලා තියෙන නිසා රාජ්‍ය සංස්ථාවක් කියලා අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට D අක්ෂරයේ සිම්පල් D අක්ෂරයෙන් අපිට අහලා තියෙනවා සීමා සහිත සමාගමක සාමාන්‍ය කොටස් වල ආයෝජනය කළ කොටස්කරුවන්ගේ වගකීම ඔවුන් කොටස් වෙනුවෙන් ගෙවූ හෝ ගෙවීමට බැඳී සිටින වටිනාකමට පමණක් සීමා වේ. සීමිත වගකීම ගැන තමයි අපිට අහලා තියෙන්නේ. සාමාන්‍ය කොටස් මිලදී ගත්තාම ළමයි සීමා සහිත සමාගමක එම කොටස්කරුවන්ගේ වගකීම ගෙවූ හෝ ගෙවීමට බැඳී සිටින වටිනාකමට පමණක් සීමා වෙනවා. සීමිත වගකීම. එතකොට ඒක සත්‍යයි. D එකේ ප්‍රකාශය සත්‍යයි. හරි. අපි 14 ප්‍රශ්න කතා කරා. ඊළඟට 15 වෙනි ප්‍රශ්නය. පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය ගන්නේ. 15 වෙනි ප්‍රශ්නය. 15 වෙනි ප්‍රශ්නේ A යටතේ තියෙනවා හවුල් ව්‍යාපාරික අවම සමාජිකයින් ගණන 7ක් වන අතර උපරිම සමාජිකයින් ගණන 50ක් වේ. නෑ. එක වැරදි ළමයි. හවුල් ව්‍යාපාරික අවම සමාජිකයින් සංඛ්‍යාව 2යි. දෙන්නයි උපරිම සමාජිකයින් ගණන 20යි. වෘත්තීයමය හවුල් ව්‍යාපාරික නම් අවම සමාජිකයින් උපරිම සමාජිකයින් ගණන 20 කියන එක අදාළ වෙන්නේ නැහැ. ඒ සීමාව අදාළ වෙන්නේ නැහැ වෘත්තීයමය හවුල් ව්‍යාපාර වලට. ඉතින් මේ ප්‍රකාශය වැරදි. අපේ අහලා තියෙන නිවැරදි ප්‍රකාශනයනේ. එතකොට අපි B කියවනවා සෑම ව්‍යාපාරයකම අපේක්ෂාව ලාභ ඉපීම. නෑ ළමයි. අපි කතා කරා ව්‍යාපාර විවිධ නිර්ණායක යටතේ හිමිකාරීත්වයේ අරමුණන්ම ප්‍රමාණය අනුව. එතකොට අපි අරමුණන්ම කතා කරා ලාභ අරමුණු කරගත් ව්‍යාපාර තියෙනවා, ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර තියෙනවා. එතකොට සියලුම ව්‍යාපාර සංවිධාන ලාභ අපේක්ෂා කරන ව්‍යාපාර සංවිධාන නෙවෙයි. ඒ ප්‍රකාශය වැරදි. එතකොට C අක්ෂරයෙන් තියෙනවා සමුපකාර සමිතියක් ආරම්භ කිරීමට අවශ්‍ය අවම සමාජිකයින් ගණන 7කි. සමුපකාර සමිතියක් ආරම්භ කිරීමට අවශ්‍ය අවම සමාජිකයින් ගණන 7යි කියලා දීලා තියෙනවා. නෑ. සමුපකාර ව්‍යාපාරයක අවම සමාජිකයින් සංඛ්‍යාව
7ක් නෙමෙයි. අවම සමාජිකයින් ගණන 10යි. ඊළඟට D අක්ෂරයෙන් තියෙනවා රාජ්‍ය සංස්ථාවලට නෛතික පුද්ගලභාවය නැත. රාජ්‍ය සංස්ථාවලට නෛතික පුද්ගලභාවය නැහැ කියලා කියනවා. ඒක වැරදි ළමයි. රාජ්‍ය සංස්ථාවලට නෛතික පුද්ගලභාවය හිමි. නෛතික පුද්ගලභාවය නැති රාජ්‍යාංශීය ව්‍යාපාර සංවිධානය තමයි දෙපාර්තමේන්තු. රාජ්‍ය දෙපාර්තමේන්තු වලට නෛතික පුද්ගලභාවයක් නැහැ. රාජ්‍ය දෙපාර්තමේන්තු වල නීතිමය කටයුතු වලදී දෙපාර්තමේන්තුවේ ප්‍රධානිය තමයි ඉන්නේ. එතකොට රාජ්‍ය සංස්ථාවලට නෛතික පුද්ගලභාවය තියෙනවා. ඒකට මේ ප්‍රකාශය වැරදි නැහැ. අපි හොයන්නේ නිවැරදි ප්‍රකාශයනේ. අන්න ඊ අක්ෂරයෙන් තියෙනවා හවුල් ව්‍යාපාරවල උපරිම සමාජිකින් ගණන 20ක් බව සඳහන් වන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතේය කියලා. අන්න හවුල් ව්‍යාපාරවල උපරිම සමාජිකින් සංඛ්‍යාව 7ක් බව සඳහන් වන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතේ තමයි. එතකොට දැන් ගොඩක් අය හිතනවා හවුල් ව්‍යාපාරයෙන් මෙතන මේ සමාගම් පනතේ සඳහන් වෙයිද කියලා හිතනවා. නෑ, ඇත්තටම උපරිම සමාජිකින් ගණන සඳහන් වන්නේ 2007 අංක 7 දරන සමාගම් පනතේ. එතකොට 15 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ඊ අක්ෂරය. ඊ අක්ෂරයේ තියෙන වාක්‍ය තමයි නිවැරදි. සමාගම් පනත තමයි සඳහන් වෙන්නේ හවුල් ව්‍යාපාරයක උපරිම සමාජිකින් සංඛ්‍යාව 20යි කියලා. ඊළඟ ප්‍රශ්නේ 16 වෙනි ප්‍රශ්නේ. 16 වෙනි ප්‍රශ්නේ ඒ අක්ෂරයෙන් තියෙනවා නෑ 16 වෙනි ප්‍රශ්නේ අපිට කියන්නේ කලින් අපි කිව්වේ නිවැරදි ප්‍රකාශය තමයි ප්‍රශ්න හොඳට කියවන්න. ඊළඟ ප්‍රශ්නෙන් අපිට අහලා තියෙන්නේ වැරදි ප්‍රකාශය වන්නේ. මේ පහත තියෙන ප්‍රශ්න වලින් ප්‍රකාශ වලින් වැරදි ප්‍රකාශය මොකක්ද කියලා තමයි අපෙන් අහන්නේ. පළවෙනි ප්‍රකාශයේ තියෙනවා ඒ අක්ෂරයේ සංස්කාර සමිති 1972 අංක 5 දරන සංස්කාර සමිති පනත යටතේ ලියාපදිංචි කළ යුතුය. ඒ ප්‍රකාශය හරි ළමයි. සංස්කාර සමිති ලියාපදිංචි වෙන්නේ 1972 අංක 5 දරන සංස්කාර සමිති පනත යටතේ තමයි. ඊළඟ එක B අක්ෂරයේ කේවල සාමී ව්‍යාපාර වලට අකණ්ඩ පැවැත්මක් නැත. අපි කතා කරා කේවල සාමී ව්‍යාපාර වල අයිතිකරුන්ගෙන් වෙන්නු වෙනම පැවැත්මක් නැහැ කියලා. අයිතිකරුවෝ මිය ගියොත් උමතු මේ ව්‍යාපාරය අවසන් වෙනවා. එතකොට ඒක හරි ළමයි. විමාන වැරදි ප්‍රකාශනයේ ඊළඟ එක හවුල් ව්‍යාපාර වලට නෛතික පුද්ගලභාවය හිමි වේ. හවුල් ව්‍යාපාර වලට අපි කිව්වා හවුල් ව්‍යාපාරයට අයිතිකරුවෝ ඒ කියන්නේ හවුල් ව්‍යාපාරයේ නාමයට නෛතික පුද්ගලභාවය හිමි නොවේ කියලා. එතකොට මේක වැරදි. හවුල් ව්‍යාපාර වලට නෛතික පුද්ගලභාවය හිමි නොවේ. මේක හිමි වේ කියලා තියෙනවා. මේක තමයි වැරදි ප්‍රකාශය. බලමු ඊළඟ එක D අක්ෂරයෙන් තියෙන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු වලට නෛතික පුද්ගලභාවය නැත. අන්න මම කලින් ප්‍රශ්නෙත් කිව්වා නෛතික පුද්ගලභාවය නැහැ රාජ්‍ය දෙපාර්තමේන්තු වල. දෙපාර්තමේන්තු ප්‍රධානිය තමයි නෛතිකමය අවස්ථාවලදී පෙනී ඉන්නේ. නීතිමය කටයුතු කරන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියගේ නමින්. වගකීමකට බැඳෙන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානිය. දෙපාර්තමේන්තු වල නෛතික පුද්ගලභාවය නැත. එතකොට වැරදි ප්‍රකාශය 16 වෙනි ප්‍රශ්නේ වැරදි ප්‍රකාශයෙන් අපි අහලා තියෙන්නේ. වැරදි ප්‍රකාශය තමයි C. ඒ කියන්නේ හවුල් ව්‍යාපාර වලට නෛතික පුද්ගලභාවය හිමි නොවේ නෙමෙයි නෛතික පුද්ගලභාවය හිමි වේ නෙමෙයි නෛතික පුද්ගලභාවය හිමි නොවේ. හරි 16 වෙනි ප්‍රශ්නේ උත්තරේ C. ඊළඟට අපි 17 වෙනි ප්‍රශ්නේ 17 වෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ නිවැරදි ප්‍රකාශය කුමක්ද මොකක්ද කියලා. එතකොට පළවෙනි එක තමයි පළවෙනි අක්ෂරයෙන් තියෙන ඒ අක්ෂරයෙන් තියෙන්නේ හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධාන ලාභ අරමුණු කරගත් හා ලාභ අරමුණු කර නොගත් ලෙස වර්ග කරයි. අපි හිමිකාරීත්වය අනුව ලාභ අරමුණු කරගත් හා නොගත් කියන මේ අපි වර්ග කරේ හිමිකාරීත්වය අනුව පෞද්ගලික අංශය සතු ව්‍යාපාර රාජ්‍ය අංශය සතු ව්‍යාපාර කියලා තමයි අපි හිමිකාරීත්වය අනුව ව්‍යාපාර වර්ග කරේ.
එහෙනම් මේ ප්‍රකාශය වැරදි. හරි B ප්‍රකාශය ලාභ අරමුණු කර නොගත් සියලු ව්‍යාපාර රාජ්‍යාංශීය ව්‍යාපාර වේ. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර රාජ්‍යාංශීය ව්‍යාපාර වේ. නෑ ළමයි. රාජ්‍යාංශයේ වගේම පෞද්ගලික අංශයෙන් තියෙන ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. ඒ කියන්නේ රාජ්‍යාංශීය ව්‍යාපාර විතරක් නෙමෙයි පෞද්ගලික අංශයේ පෞද්ගලික අංශ සමුපකාර සමිති ඒ වගේම සමිති සමාගම් අපි කිව්වා මේ දෙක පෞද්ගලික අංශයේ ලාභ අරමුණු කර නොගත් කියලා. එතකොට මේ ප්‍රකාශය වැරදි. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර තියෙන පෞද්ගලික අංශයක් තියෙනවා රාජ්‍ය අංශයක් තියෙනවා. රාජ්‍ය අංශය විතරක් නෙමෙයි පෞද්ගලික අංශය තියෙනවා සමුපකාර සමිති තියෙනවා. සමිති සංවිධාන ලාභ අරමුණු කර නොගත් සුබ සාධන අරමුණු කරගත් ව්‍යාපාර. හරි එතකොට ඒක තමයි ඒක වැරදි ප්‍රකාශයක්. එතකොට C සම්පකාර සමිති ලාභ අරමුණු කර නොගත් සම්පකාර සමිති ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයකි. අන්න පෞද්ගලික අංශයේ ලාභ අරමුණු කර නොගත් සම්පකාර සමිති සුබ සාධන අරමුණු කරගත්. අන්න ඒක නිවැරදි ප්‍රකාශය. හරි. නම්බර් D අක්ෂරයෙන් අපිට කියලා තියෙන්නේ හවුල් ව්‍යාපාර ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානය. හවුල් ව්‍යාපාරවල ලාභ අරමුණු කර නොගත් මේ ළමයි හවුල් ව්‍යාපාර ලාභ අරමුණු කරලා තමයි ආරම්භ කරන්නේ පෞද්ගලික අංශයේ ව්‍යාපාරය. එතකොට D අක්ෂරයේ වැරදි. හවුල් ව්‍යාපාර ලාභ අරමුණු කරගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානය. එතකොට මේකට උත්තරේ 17 වෙනි එකට අපිට අහන්නේ නිවැරදි ප්‍රකාශය. එතකොට උත්තරේ C අක්ෂරය. C අක්ෂරයෙන් තියෙන සම්පකාර සමිති ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයකි. හරි අපි MCQ ප්‍රශ්න කතා කරා. මම මේ පාඩමේදී වැඩිපුර තියරි කොටස් ආවරණය කරේ ළමයි ඔයාලට මේ කාලවකවාන වලට ඉස්කෝලේ පාසල් වල අධ්‍යාපනය හරියට කරගන්න බැරි නම් ගොඩක් වෙලාවට පාසල් යන්න බැරි වුණා ළමයින්ට. ඒක නිසා අපි තියරි කොටස් වල ලොකු අවධානයක් දුන්නා. ඊට පස්සේ MCQ වලින් අත්‍යවශ්‍යම කතා කරන්න ඕනිම ටික තමයි මම MCQ වල කතා කරේ. ඔයාලට 16 15 ආය අපි දවස් 3ක් දාලා කරනවා අනිවාර්ය ප්‍රශ්න. කියන්නේ MCQ ප්‍රශ්න විශාල කොටසක් කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒකට එක දිගට අපි MCQ පමණක් සාකච්ඡා කරන ක්ලාස් එකක් කරනවා. එතකොට ඔයාලට පුළුවන් MCQ අනිවාර්යයෙන් මේ විදිහට ආදර්ශ MCQ ප්‍රශ්න පත්‍ර කතා කරන්න. එතකොට ඔයාලට ඒ දවස් අපි දැනුම් දෙන්නම්. එතකන් අපි අද පන්තිය නවත්තනවා. ඔයාලට මේක කරන්න ඕනේ. ඊයේ දවසේ අපිට දිගටම කරගන්න බැරි වෙච්ච නිසා ඒක නිසා අදට අපි පන්තිය නවත්තනවා. අදත් 8 ඉඳන් ඔයාලගේ ඉංග්‍රීසි ආයෙ ක්ලාස් එක කරනවා. එතකොට අදට අපි පන්තිය නිමා කරනවා. ඔයාලට ස්තුතියි. සුබ දවසක්. ඉතින් ඔයාලට වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් ඔයාලා කරන්න ඕන කොමර්ස් ස්පේස් ඔයාලගේ විභාග වර්ෂය සඳහන් කරලා ඔයාලගේ නම සඳහන් කරලා 071 39 30 751 කියන දුරකථන අංකයට WhatsApp මගින් මැසේජ් එකක් දාන්න එක.